recognition and the measurement. So initial to this මේකෙදී ඔයගොල්ලෝ අපි කරනවා initial recognition එකේදී ඔයගොල්ලන්ට කිව්වා මේ අර percent value එක ගන්න කිව්වනේ. අපි අනාගත වාරය වල percent value ගන්න. ඒතර ඔයගොල්ලන්ට මොකක්ද ප්‍රශ්නයක් නම් මොන discount rate එකද? මේ percent value ගන්නකොට අපි discount කරනවා මොකක් හරි rate එකකට දෙන්න. ඒක මොකක් යටතේද discount කරන්නේ? ඒකෙදී කියනවා අපිට discount කරන්න පුළුවන් එක්කෝ lease interest rate එක යටතේ නැත්නම් borrowing rate එක යටතේ. ඒතකොට මේකෙදී ගානට අනුව ගාන දෙන එක අනුව අපිට percent value calculate කරන්න පුළුවන්. ඒතකොට lease interest rate එක යටතේ calculate කරන්න පුළුවන් borrowing rate එක දීලා නැත්නම් ඒතකොට borrowing rate එක දීලා තිබ්බොත් borrowing rate එක ගන්න ඕනේ. ඒක තමයි ඒතකොට initial recognition වලදී මේ කොහොමද අර percent value එක හොයාගන්නකොට discount කරන්න ඕන rate එක මොකක්ද කියලා තමයි මේකදී කියන්නේ. ඊට පස්සේ තියෙන්නේ initial recognition and the measurement. value of the year. तो अभी මෙච්චර කතා කළා කොහොමද obligation එක යන උතර leasing obligation එක වෙනකොට මොනවද ගන්න කියලා. ඊට පස්සේ මේ මේක තමයි value of the right to use asset comprising the බලතර value of the right to use asset. ඒතර ඒක comprise වෙනවා amount of the lease liability. ඒතර lease liability කේ amount එකකින් ඊට පස්සේ lease payment එකකින්. ඒතර lease මොකක් හරි lease payment එකක් තියෙනවා නම් ඒතර ඒ කියන්නේ මොකක් හරි incentive එකක් මොකක් හරි additional payment මොකක් හරි additional payment එකක් incentive එකක්. ඒ කියන්නේ අපි හිතමුකෝ ආරම්භක තැන්පතෝ කියව මොකක් හරි තියෙනවා ඒකත් include කරනවා. ඊට පස්සේ lessee initial cost direct cost. ඒ කියන්නේ lessee මොකක් හරි දරන්න යනකොට ඒ වත්කම වලදී ගන්නකොට එයාට මොකක් හරි හිතන්නකෝ කවුරු හරි කල්බදු කියන්නේ අතරමැදි යොදා ගන්න උනායි කියලා ඒජන්ට් කෙනෙක්. යාට ගෙවන කමිෂන් එක. ඒතකොට ඒ වගේ දේවලුත් මේකට අමතර වියදම් විදියට ඇඩ් කරන්න පුළුවන්. ඒතකොට මේවා දෙනවා වෙන other expense initial other expense කියලා දෙනවා. ඒතකොට ඒවා එක්ක කරන්න ඕනේ value to root value of the right to use asset එක වෙනකොට. ඊට පස්සේ an estimate restoration removal and the dismantling cost කියන්නේ ඒ කියන්නේ අලුත් නැවත ස්ථාපිත කරන එක අයින් කරන එක නැත්නම් විනාශ කරන ඒතොර ඒකට මොකක් හරි cost එකක් දරන්න වෙනවා. ඒකත් include කරන්න කියලා කියනවා right value of the right to use asset එකේ value එක calculate කරනවා. ඒතර අපි කතා කළා කොහොමද obligation එක හොයාගන්නේ කොහොමද කියලා. ඊට පස්සේ කතා කළා කොහොමද value to use right asset එක හොයාගන්නේ. ඒතකොට මේවා calculate කරන්න එනවා. ඇත්තටම calculate කරන්න එනවා example වලදී. exam එකේදී එනවා calculate කරන්න. ඒතකොට මේ වගේ කැලි දීලා මේ amount කියන්නේ value දීලා මේකට ගානක් දීලා ඒතර ඒක එක්කා කරලා ගන්න තියෙන්නේ. අපි එක්සැම්පල් එකක් කරලා බලමු ඒතර ඔයගොල්ලන්ට තේරෙයි. ඊට පස්සේ තියෙන්නේ substantial measurement. the lease measure කරන්නේ කොහොමද කියලා. the lease liability to reflect the interest and the reduce the liability. ඒතර මේකෙදී මේ measure කරනකොට මොකද විනාඩියක් දෙන්න නෝට් එකට බලන්න වෙනවා වගේ. මතක නැහැ මේක මොකක්ද කියන්නේ. තප්පරයක් දෙන්න. then මේ පළවෙනි කියන්නේ the lease liability to reflect the interest rate the liability. ඒ කියන්නේ මේක මේකයි. දැන් අපි මූල්‍ය වාර්තාවල අපේ lease liability එක පෙන්වන්න ඕනේ. so lease liability එකේදී මේ අපේ interest එක ගෙවන්න ඕනේ interest එක මේකේ ගෙවන්න ලීසි ගෙවයක් තියෙන. ඒතර interest එක අපි අනාගතේනේ ගෙවන්න ඕන. අනාගත වියදම් අපේ මූල්‍ය වාර්තාවල ගලපන්නේ නැහැ නේ. එතකොට මේ lease liability එක වෙනකොට අපේ interest එකක් තියෙනවා නම් උදාහරණයක් විදිහට මේ ඔයාලා දන්නවා මේ ජංගමයක් තියෙනවා ජංගම නෝනාවක් කියන කන්නතොර ජංගමයක හොයන්නේ ගෙවන්න තියෙන වාරිකයකින් අනාගතේ ගෙවන්න තියෙන වාරිකය ඊළඟ අවුරුද්දේ ගෙවන්න තියෙන වාරිකයෙන් ඊළඟ අවුරුද්දේ interest එක අඩු කරලා අපි ගන්නෙ. ඒතර ඒ වගේ මේ interest එක මොකක් හරියක් තියෙනවනේ ඒක අයින් කරන්න ඕනේ කියලා කියන්නේ මේ කල්බදු ගැලපීම කරනකොට. ඒ වගේ එකක් තමයි මේකදී කියන්නේ. ඊට පස්සේ right of use එතකොට මේ asset එක right of the use asset වෙන වචනයක්මයි කිව්වේ. right of the use asset එක depreciate කරනකොට අපේ LKS 16 මේ LKS 16 property plant and equipment වලට අනුව මේ appreciate කරන්න කියලා තමයි කියන්නේ. ඒක life time එකෙන් හරි නැත්නම් මේ lease period එකෙන් හරි මොකක් හරි අඩු වගේට දන්නවනේ ඒක. ඒ කියන්නේ අපි එහෙම ගත්ත වත්කමක් තියෙනවා.
ලයිෆ් ටයිම් එකට හරි ලීස් පීරියඩ් අය දෙකෙන් අඩුවක් කියලා තමයි ෂෙයා කරන්නේ. ඒක තමයි කියන්න තියෙන්නේ. ඊට පස්සේ අපි යමු presentation of the financial statement. අපි කොහොමද presentation කරන්නේ? අපි කොහොමද මේක මූල්‍ය වාර්තාවල දක්වන්නේ කියලා තමයි presentation එකෙන් කියන්නේ. ඒතකොට මේකෙදී right of the use asset are either presented separate from the other asset on the balance sheet of the disclosure report. එතකොට කියන්නේ මේකයි. අපේ මූලදත්ත ප්‍රකාශය දන්න ඔයගොල්ලෝගේ එකේ තියෙනවා මේ අපි උඩ දේපල පිළියතන සටහනක් ගන්නවානේ. ඒතර ඒ සටහනේ උද්දෘතය ඇතුලේ අපි මේ right to use asset ඒතර මේ lease liability එකක් යටතේදී lease payment එකක් යටතේ ගත්ත වත්කමක් තියෙනවා නම් ඒක වෙනම පෙන්වන්න ඕනේ. sorry. ඒක වෙනම පෙන්වන්න ඕනේ. මේ ඒක තමයි කියන්නේ. හැබැයි ඊට පස්සේ ඒක පෙන්වුවට පස්සේ ඒක සම්බන්ධ මොකක් හරි ගැළපිලි සටහන් නියමව තියෙනවා වෙනම ෂෙයා තියෙනවා නම් ලීස් වාරකේ මේවා සම්බන්ධ දේවල් තියෙනවනේ ඒක වෙනම සටහන් වලදී වෙනම ඩිස්ක්ලෝසර් කරන්න ඕනේ කියලා තමයි කියන්නේ. දැන් ආවරණය කරන්න ඕනේ කියලා අපි අර සමාගම් ගණන් හදනකොට ඒ ලෙවල් වල අපි කලේ ලයිබිලිටීස් කියන්නේ කලබදු වාරිකීය සටහන් වලට දැම්මා, කලබදු ණය ප්‍රමාණය දැම්මා, ඒක කඩලා ජංගම ජංගවන්න ඕනේ. ඒව දැම්ම. ඒතකොට ඒක වෙනම පෙන්වුවානේ. ඒ වගේ ඩිස්ක්ලෝසර් කරන්න ඕනේ කියලා තමයි කියන්නේ. ඒතර ප්‍රොපර්ටි පාර්ට් ඉක්විප්මන්ට් යටතේ වෙනම මේ කලබද්දෙන් ගත්ත වත්කමක් තියෙනවා ඒක වෙනම නිරූපණය කරන්න ඕනේ. ඒක තමයි මෙතන කියන්නේ. ඊට පස්සේ similar lease liability are either presented separate from the other liabilities on the balance sheet. Disclosure separate it not and the current and අංග. ඒතකොට මේකෙදි liabilities වලදී අපි වෙනම පෙන්නනවා කල්බදු ණය හිමියෝ කියලා. ඒතර අපේ දීර්ඝ කාලින ණය යටතේදී කල්බදු ණය හිමියෝ කියලා වෙනම පෙන්නන්න නේද ණය කියලා දාන්න බෑ. වෙනම කල්බදු ණය හිමියෝ කියලා වෙනම පෙන්නනවා දීර්ඝ කාලින යටතේදී. ඒ වගේම ජංගමකේදී කල්බදු ණය හිමියෝ ජංගම වකින් යටතේත් පෙන්නන්න ඕනේ. ඒතර ඔය දන්න ඒ කඩනදී කොහොමද කියන්නේ වාරකයෙන් ගිය ලබන අවුරුද්දේ පොලි අඩු කරලා ඒක දානවා ජංගම වලට. සම්පූර්ණ liabilities එකෙන් අර ජංගම කෑල්ල අඩු කරලා අපි දානවා දීර්ඝ කාලින liabilities වලට කල්බදු වලට. එහෙම තමයි මූල්‍ය කල්බද්දක් වාර්තා කරනවා. මෙහෙම කල්බද්දක් කවුතු කරලා දාන්න හරිය ලේසි වියදමක් වශයෙන් කපා හරිනවා වෙනත් වලින්. නැත්නම් මූල්‍ය හරි වෙනත් හරි. ඔය දෙකකින් මූල්‍ය මං හිතන්නේ. මූල්‍ය කල්බ sorry මූල්‍යද මූල්‍ය බෙදමක් යටතේ මං හිතන්නේ කපා හරිනවා. ඒක තමයි තියෙන්නේ. ඊටසේ එක්සැම්පල් එකක් තියෙනවා. මේ එක්සැම්පල් ටික අපි වෙනම හදමු. මොකද මේකේ තියරටි ඉවර කරලා ඉමු. එක්සැම්පල් ටික වෙනම කතා කරමු. එක්සැම්පල් දෙක වල ලේසි වෙනම කතා කරන එක. ඊයසේ ලෙසර් කවුන්ට් එක ගැන කතා කරනවා. ලෙසර්ස් පොයින්ට් ඔෆ් view එක ලේසි. ඒතකොට මේ කියන්නේ අපි දැන් කලින් කතා කරේ ලේසි කල්බදු ගෙනුම් කරු. දැන් තියෙන්නේ කල්බදු හිමි කරු නැත්නම් කල්බදු විකුණුම් කරු යටතේ කොහොමද accounts තියන්නේ කියලා. ඒ ලෙසර්ස් පොයින්ට් ඔෆ් the lease agreement එතකොට මේකෙදි finance අපිට type දෙකක් අඳුර ගන්න වෙනවා. finance lease එකක්ද නැත්නම් operating lease එකක්ද කියලා අඳුර ගන්න වෙනවා මේ අපේ. ඒතර මෙයාට එන්නේ ඉන්කම් එකක්. හරිද? මේක රෙන්ටල් ඉන්කම් එකක් වගේ ඉන්කම් එකක් තමයි එන්නේ. ඒක වාර්තා ගන්න කොහොමද කියලා තමයි මෙතන කියන්නේ. මේ ඔයාලට තව පොඩි දෙයක් කියන්න මේ ලෙසිගේ සයිඩ් එකෙන් බැලුවොත් ෆයිනෑන්ස් ලීස් එකක් කියන්නේ එයාට අයිති යනවනේ. ඒතොර සාමාන්‍ය මේ ණය මුදලක් අරන් මේ වත්කම මිලදී ගන්නවා හා සමාන එකක් තමයි එයාට වෙන්නේ. ඔපරේෂන් ලීස් එකේ නම් එයාට අයිති යන්නේ නැහැ. එයා නිකන් වත්කම් පවිත්‍රා කරලා ගන්න එකක් තමයි තියෙන්නේ. වත්කම් පවිත්‍රා කිරීම වෙනුවෙන් තමයි එයාට ඔපරේෂන් ලීස් එකේ තියෙන්නේ. ඒතොර ලෙසර්ගේ එහෙම නැහැ. ලෙසර්ගේ ෆයිනෑන්ෂල් ලීස් එකයි ඔපරේෂන් ලීස් එකයි වෙන වෙනම වාර්තා ගන්න ක්‍රමවිධයන් දෙකක් තියෙනවා. අපි ඒක වාර්තා කරන වෙනම පිළිවෙල ටිකක් තියෙනවා. ඒ කියන්නේ ස්ටෙප් ටිකක් තියෙනවා. අපි ඒක වලින් ඉස්සරහදී කොහොමද වාර්තා කරන්නේ කියලා. ඒතොර ෆයිනෑන්ෂල් ලීස් එකක් කියන්නේ මේකයි. හරි ලේසි. ඒතොර ෆයිනෑන්ස් ලීස් එකක් කියන්නේ වත්කමේ හිමිකම. නැත්නම් වත්කමේ අවසාන හිමිකම වත්කම ගණන් කරුට මාරු වෙනවා නම් වත්කම ගන්නෙක් යන මාරු වෙනවා වත්කම අවසාන වටිනාකම කියන වත්කමේ අයිතිය අපි ඒක කියනවා ෆයිනෑන්ෂල් ලීස් එකක් කියලා. ඉතින් ෆයිනෑන්ස් ලීස් එකකට යටතේ ගන්නේ වත්කමේ අයිතිය
වත්කම් ගැනුම් කවට මාරු වෙනවා. ඒක ෆයිනෑන්ස් ලීස් කියලා තමයි කියන්නේ. ඒතර මේකෙදි finance in finance lease lesser transfer substantial all the risks and reward of the asset to lease. ඒ කියන්නේ ලෙසි කියන්නේ යා වත්කම් සම්බන්ධයෙන් තියෙන අවදානම් ඒකේ ප්‍රතිලාභ ඒ ඔක්කොම හැම එකම වත්කම කියන්නේ මේ කොන්ට්‍රැක්ට් එක අවසානයේදී ලෙසියට නැත්නම් කල්බදු ගැනුම් කරුට මාරු වෙනවා. ඒක තමයි finance lease එක කියලා කියන්නේ. So this is the one of the financial option of to a lease because of the similar to a loan. ඒතර මේකත් loan එක සමානවම කලින් කිව්වා වගේ loan එකකට සමානයි. ඒතර loan එකක් කරාම වත්කමක් අත්පත්ය ගන්නවා හා සමානව තමයි මේ finance lease එක සැලකෙන්නේ. හරි. Yeah, lease is more powerful. ඒතර මේ lease එකේදී ලෙසි ඒ කියන්නේ කල්බදු ගැනුම් කරු more powerful. මොකද එයාට පුළුවන් වත්කමේ තව කාලයකට ආයිතිය තමයි ලෙසට දෙන්නේ. ඒතොර වත්කමේ ඒ කල්බදු කාලේ වුණාට පස්සේ එයාට අයිතිය මාරු වෙනවා. ඒතොර එයාට ඒ වත්කම ඩිස්ට්‍රොයි කරන්න ඕන නම් ස්වභාවය වෙනස් කරන්න ඕන එකක් කරන්න පුළුවන්. මොකද එයාට අයිති ට්‍රාන්ස්ෆර් වෙන හින්දා. ඒතොර ලෙසි has only the legal loan. ඒතොර එයා තමයි legal loan නීතිමය අයිතිකරු ඒ කල්බදු ගිවිසුම් කාලය අවසන් වෙනකම් විතරයි හැබැයි. ඒ ටික තමයි මේකදී කියන්නේ. ඊට පස්සේ risks and reward related to finance. මොනවද තියෙන risks එක මොනවද තියෙන reward මේ financial lease එකට තියෙන. ඒතර reward තමයි. So lessee has the right to use asset from most of the its lifetime. ඒතර lessee අයිතිය හම්බ වෙනවා ඒ වත්කමේ භාවිතා කරන්න. ඒ වත්කමේ entire lifetime කියන සම්පූර්ණ ජීවිත කාලය පළදා ජීවිත කාලයෙන් හරි ඒකෙන් 75කට වඩා වැඩි කාලයක් හරි ඒකේ ප්‍රතිලාභ ලබා ගන්න පුළුවන් ෆයිනෑන්ස් ලීස් එකක් යටතේ ගේ කල්බදු ගැනුම් කරුට. ඒක තමයි බලන්නේ කියන්නේ රිස්ක් එක තමයි lessee has to take care the all the repairment and the maintenance. lessee කියන්නේ කල්බදු ගැනුම් කරුට ඒ වත්කම සම්බන්ධයෙන් දරන්න වෙන අලුත් වැඩියා කටයුතු මේන්ටේනන්ස් මොකක් හරි බ්‍රේක්ඩවුන් එකක් වුණොත් ඒකේ සඳහා දරන වියදම් ඒ ඔක්කොම දරන්න වෙනවා. ඒක පළවෙනි එකකින් ටේක් කෙයාර ද all the repair and the maintenance. එයාට ඒ සඳහා දරන්න වෙන වියදම් සම්පූර්ණ වියදම් දරන්න වෙනවා. ඒක රික්ෂා the ensures that asset and bear all the rate. ඒ asset එක සම්බන්ධයෙන් තියෙන සියලුම cost මේ ඒ කියන්නේ මොනවා හරි ඉන්ෂුරන්ස් ගෙවනවා නම් මොනවා හරි තව මොකක් හරි දෙයක් මොනවා හරි තව මොනවා හරි දේවල් ගෙවන්න තියෙනවා නම් ඒවත් එයාට ගෙවන්න වෙනවා කියලා තමයි කියන්නේ. ආදායම් බලපත්‍ර ඊට පස්සේ තව මොනවා හරි තියෙනවා නම් මොකක් හරි ලයිසන් එකක් ගන්න ඕන නම් ඒ වත්කම තියා ඉන්න. උදාහරණයක් වශයෙන් ගමුකෝ අපි මොකක් හරි ලොකු වත්කමක් තියෙන. ඒතර ඒක වෙනම ලයිසන් එකක් ගන්න ඕනේ කියලා තියමු හිතමු. ඒ ලයිසන් එක සඳහා ගෙවන වත්කම් මේ කියන්නේ මේ ඒ වගේ දේවල් මේ යාට දරන්න වෙනවා. ඊට පස්සේ bear up to any cost asset breakdown. ඒතර asset එක breakdown වෙලා මොකක් හරි වත්කම් breakdown වෙලා ඒතකොට යාට මොකක් හරි වෙනුවෙන් නිෂ්පාදනය මොකක් හරි වියදමක් දරන්නොත් ඒකත් එයාට ගෙවන්න වෙනවා. හරිද? ඒව තමයි කියන්නේ. ඒතකොට මේ මොකක් හරි වත්කම භාවිතා කරන්න නැතුව තිබිලා මොකක් හරි වෙලා තිබ්බොත් ඒකදී ගෙවන්න වෙන කොස්ට් එකත් එයාට ගෙවන්න වෙනවා. ඒතර එයාට මොකක් හරි ලොස් එකක් දරන්න වුණොත් එහෙම බ්‍රේක් ඩවුන් එක තිබිලා ඉලෙක්ට්‍රික් මොකක් හරි කියන්නේ නිෂ්පාදනය සඳහා මොකක් හරි කොස්ට් එකක් ගන්නොත් ඒ කොස්ට් එකත් එයාට දරන්න වෙනවා කියලා තමයි කියන්නේ. ඊට පස්සේ to bear the risks loss technological obstacle. ඒ කියන්නේ අන්තිමයෙන් කියන්නේ මොකක් හරි තාක්ෂණ යාල්කම ගියමින් හින්දා මොකක් හරි එයාට මොකක් හරි කොස්ට් එකක් දරන්න වෙනවා. ඒකත් එයාටම දරන්න වෙනවා කියන්නේ තාක්ෂණය මොකක් හරි වෙලා කල්පනා ගිහිල්ලා අලුත් වත්කමක් ඇවිල්ලා තිබොත් එයාට තියෙන වත්කමම පාවිච්චි ගන්න වෙනවා. අලුත් වත්කමක් ගන්න බෑ. මොකද මේක ෆයිනෑන්ස් ලීස් එකකට දරන තියෙන. ඒතකොට එයාට වත්කමේ අයිති හිමි වෙනවා. එයාට අලුතෙන් වත්කමක් ගන්න ඒ වත්කම විකුණන තමයි අලුත් වත්කමක් ගන්න නම් ගන්න වෙන්නේ. ඒ වගේ දේවල් ඒ වගේ රිස්ක් තියෙනවා මේක යටතේදී කැල්කියුලේට් කරන්න. ඊට පස්සේ බලමු how to decide the lease
as a finance lease. ඒතර කොහොමද මේ lease එකක් මේක පොඩ වැදගත්. කොහොමද lease එකක් finance lease එකක් කියලා calculate කරන්න කියලා තමයි මේකදී කියන්නේ. එතකොට මේකේදී පළවෙනියෙන් කියනවා after the lease term, ඒ කියන්නේ lease එක අවසානයේදී ownership එක transfer to lease කියන්නේ මේකේදී ownership එක කියන්නේ අයිතිය ඔටෝමැටිකලි කියන්නේ කියන්නේ ස්වයංක්‍රීයවම කෙලින්ම හෝමාරු අයිතිය ට්‍රාන්ස්ෆර් වෙනවා නම් ලෙසීට එතකොට මේක කොහොමද ෆයිනෑන්ස් ලීස් එක කියලා ගන්නව නැත්නම් during or at the end of the lease term ලීස් එක අවසානයේදී කිය මොකක් හරි කන්සිඩරේෂන් එක නැත්නම් මොකක් හරි ගාණක් ගෙවලා අයිතිය ගන්න පුළුවන් නම් මාකට් එකේ තියෙනට අඩු අගයකට කන්සිඩරේෂනල් ප්‍රයිස් එකට කියන්නේ සලකා බැලිය හැකි මුදලකට කියන්නේ ඒක ඔටෝමැටිකලි යන්නේ නැහැ මොකක් කීයක් හරි අඩුපුර ගාණක් ගෙවලා ලීස් එකේ අයිතිය ගන්න පුළුවන් නම් ඒකත් ෆයිනෑන්ස් ලීස් එකක් විදිහට සලකන්න පුළුවන්. ඊට අමතරව තියෙනවා මේ අපි ලීස් එකේදී ලීස් එක පාවිච්චි කරනවා 100 ඒ කියන්නේ පළදා ජීවිත කාලයෙන් 3%න් එකට වඩා. පළදා ජීවිත කාලයෙන් 3%න් එකට වඩා වැඩි ප්‍රමාණයක් ඒ වත්කම් භාවිතා කරනවා නම් ඒකත් ගන්න පුළුවන් අපිට ෆයිනෑන්ස් ලීස් එකක් යටතට. ඊට පස්සේ ටෙක්නිකල් රීසන් කියලා තියෙන තුර මේ පර්සන්ට් වැලියු එක මිනිමල් ලීස් රික්වයර්මන්ට් නැත්නම් මිනිමල් ලීස් පේමන්ට් එකට සමාන වෙනවා නැත්නම් 90% of the percent value asset bear in the minimum lease payment එක. ඒතකොට මිනිමම් කියන්නේ percent future value එකට වඩා 90ට වඩා අඩු වෙනවා හරි සමාන වෙනවා නම් හරි percent value එක මේ මිනිමම් ලීස් පේමන්ට් එකේදී අපි මේ කතා කරන මිනිමම් ලීස් පේමන්ට් එක කියන්නේ මොකක්ද කියලා. අතන මිනිමම් ලීස් පේමන්ට් කියන්නේ මේකෙදි මේ මම මෙතනදී කියනවාද පස්සේ කියනවා. අතන මේකෙදි මේ ඔක අපි පස්සේ කතා කරනවා මම එතකොට එතනදී කියන්න. මොකද නැත්තම් මෙතනදී කිව්වොත් එහෙනම් කොට අවුල්නේ. එතනට වඩා බේසික් කතා කරමු. එතන මිනිමම් ලීස් පේමන්ට් එකේදී අපි මෙතන මේකෙදි මේ කන්සිඩර් කරනවා මේ මොකද ගැරන්ටීස් මතක ගැරන්ටීස් රෙසිඩුවල් වැලියු එකක් හරි මොකක් හරි ගන්නවා ටෝටල් රෙන්ටල් එකත් එක්ක. ටෝටල් රෙන්ටල් එකයි ගැරන්ටී රෙසිඩුවල් වැලියු. ඒතර අර ඒ කියන්නේ මේ විකුණු වත්කම අවසානයේදී අයිතිය හොමාරු වෙන්න කීයක් දෙනවද කියන එක මේ වැලියු එකත් එක්ක තමයි මිනිමල් ලීස් පේමන්ට් එක කියන එක කියන්නේ. මිනිමල් ලීස් පේමන්ට් එක සමාන වෙන්නේ percent value එකේ total කියන්නේ අපි percent value calculate කරනවා අපේ වාරිකය වල. ඒතර ඒක තමයි percent value of the total rental වියදමේ percent value එක. ඒකට එකතු කරනවා minimum guaranteed නැත්නම් guaranteed කියන්නේ එකමික විත්ත කියන්නේ එකඟ වුණ residual value එකට. ඒ කියන්නේ මොකක් හරි payment එකක් තියෙන residual value එකක් අයිතිය තහවුරු කරන්න. කියන්නේ අයිතිය මාරු වෙන්න. ඒතර මේ දෙකේ එකතුව තමයි minimum lease payment කියලා කියන්නේ. ඒතර මේ දෙකේ එකතුව ඒකේ percent value එක minimum lease payment එකේ percent value එක සමාන වෙනවා නම් හරි 90ට වඩා future value එකට නැත්තම් මේකේ lease agreement එකේ future value එකට 90ට වඩා අඩු වෙනවා නම් ඒතර ඒකත් finance lease එකක් විදිහට සලකන්න පුළුවන් කියලා තමයි කියන්නේ. ඊට පස්සේ if the lease is specifically made for the lesser requirement. ඒතර ඒ කියන්නේ ඒ lease එක ඒ වත්කම විශේෂයෙන් නිර්මාණය කරලා තියෙන ලෙසීට විතරක් නම් ඒ වගේ වත්කම් ෆයිනෑන්ස් ලීස් එකක් විදිහට සලකන්න පුළුවන්. ඒක මේ උදාහරණයක් විදිහට ගන්න පුළුවන්. මොකක් හරි අපි මොකෝ මොකක් හරි වත්කමක් ගෙන්නනවා. අපි හිතමුකෝ ලංකාවේ මේ කියන්නේ වායු රයිෆල් වායු රයිෆල් හදන කම්පැනි එකකට වායු රයිෆල් හදන මැෂින් එකක් ගෙන්නනවා. ඒ මැෂින් එකේ භාවිතා කරන්න පුළුවන් ඒ කම්පැනි එකට විතරයි. ඒතර වායු රයිෆල් හදන කම්පැනි එකේ මේ වායු රයිෆල් කියන්නේ වාතෙන් ක්‍රියාත්මක කරන තුවක්කු තියෙනවනේ. ඒ තුවක්කු හදන එකෙන් ඒකෙන් ආප්ප දාන්න බෑනේ. ඒකෙන් කඩල බදින්න බෑනේ. ඒකෙන් තුවක්කු තමයි හදන්න පුළුවන්. ඒක ස්පෙෂලි ඒව ගෙනත් තියෙන ඒගොල්ලන්ට. ඒතර ඒක එහෙම කරොත් ඒක ෆයිනෑන්ස් ලීස් එකකට තමයි ගන්න වෙන්නේ.
ඒ වගේ ස්පෙෂලි නැත්තම් චූන් පාන් එක ගන්න පුළුවන් ඕන්න. ඒකට ඒ ට්‍රිවිල් එක වෙනස් කරන චූන් පාන්නයක් විතර ඒක වෙනම හදලා තියෙන. ඒතර ඒකේ වෙනම කට්ටිය පැසෙන්ජර්ස්ලා ප්‍රවාහනය කරන්න බෑ. පැසෙන්ජර්ස්ලා නෙමෙයි කියන්නේ කස්ටමර්ස්ලා ප්‍රවාහනය කරන්න බෑ. ඒතර ඒකේ මාළු පාන් ඒවා මේවා තමයි අරන් යන්න පුළුවන්. ඒතර ඒ වගේ ස්පෙෂලි හදලා තියෙනවා නම් ඒකත් ෆයිනෑන්ස් ලීස් එකකට තමයි ගන්න. ඊට ඔපරේෂනල් ලීස් එක හරියසි මේ අද අපි කලින් මේ කතා කරු මෙන්න මේ කරුණු 1 2 3යි 4යි 5යි මේ කරුණු පහට අමතරව මේ කරුණු පහට අමතරව මොකක් හරි වෙන ලීස් එක ගැන මේ කරුණු පහට කව වෙන්නේ නැති මොකක් හරි ඕනම දෙයක් තියෙනවනේ ඕනම මේ කරුණු පහට කව වෙන්නේ නැති ඕනම ලීස් වර්ගයක් ඔපරේෂනල් ලීස් එකක් විදිහට තමයි සලකන්නේ. Operation lease is any lease other than the finance lease. Operation lease කියන්නේ finance lease වලට අමතරව තියෙන ඕනෑම lease එකක් operation lease එකක් ගන්න පුළුවන්. ඒතකොට that is satisfaction criteria in the present finance lease are not fulfilled. ඒතකොට finance lease එකක් විදිහට සලකන්න ඕන කරුණු පහ fulfill වෙන්නේ නැත්නම් ඒක අපි operation lease එකක් විදිහට සලකනවා. ඒතකොට මේකෙදි risk එකයි reward එකයි ඒ හැම එකක්ම help කරන් ඉන්නේ ලේසර්. හරි? ඒක තමයි කියන්නේ. So first you decide whether lease agreement is finance lease or if no. ඒතකොට ඒ කියන්නේ අපිට lease එක finance lease එකක් කියලා බලන්න ඕනේ. එහෙම නැත්නම් ඒක අනිවාර්යයෙන්ම operation lease එකක් වෙනවා කියලා තමයි දෙවෙනි point එක කියන්නේ. Normally lease period is shorter than the financial. ඒතකොට මේකදී කියනවා finance lease එකට වඩා මේ operation lease එකේදී මේ period එක දෙන period එක කොටයි කියලා. ඒ කියන්නේ කෙටි කාලයක් තමයි දෙන්නේ. අන්න එකත් ස්පෙෂල් පොයින්ට් එක තුළ මේ කියන්නේ ඔපරේෂන් ලීස් එකේදී මේ කෙටි කාලයක් තමයි දෙන්නේ ෆයිනෑන්ෂල් ලීස් එකට වඩා. අතට මේකත් MCQ එකක් විදිහට අහන්න පුළුවන්. So ownership is not transferred to the leaser. ඒ ownership එක transfer වෙන්නේ නැහැ කියන එක අපි දන්නවා. ඒ payment එක දෙන operation lease is similar to the taking an asset on rent for the day to day operation. ඒතර ඒක කියන්නේ rent එකට මොකක් හරි කියන්නේ day to day operation වල rent එකක් අරන් මොකක් හරි පාවිච්චි කරනවා වගේ දෙයක් තමයි කියලා කියන උදාහරණයක් වශයෙන් මේ වෙඩින් එකකට කාර් එකක් ගන්නවා rent එකට. ගානක් දීලා. ඒතර Mercedes Benz එකක් ගන්නවා වෙඩින් දවසට මේ lease එකකට දෙයි. දවසක lease එක. කෙටි කාලයක් දවසයි day to day transaction ඒ වගේ කැමතියක් වුණා මතක තියාගන්න. ඒ වගේ දෙකකින් example දෙකක් වුණා මතක තියාගන්න මම Mercedes Benz එකෙන් තමයි මතක තියාගෙන ඉන්නේ මේ operation lease එක short period එකක්. ඒක අර වෙඩින් එක දවසට විතර කරන් පාවිච්චි කරලා අයින් කරනවා. ඒ වගේ දෙයක් වුණා අර මතක තියාගන්න. ඒක මේක තමයි operation lease එකේ ප්‍රධාන ලක්ෂණ ටික. ඊට පස්සේ exercise එකක් තියෙනවා determine the following are the whether is financial lease and the operation එක මේ answer ටික දීලා තියෙනවා. අපි බලමු ඇයි මේක වෙලා තියෙන්නේ කියලා. මේකෙදී consider user මේකෙදී මේ useful lifetime එක අවුරුදු 10 කියලා දිනවා මේ වත්කමෙන්. හරි? අවුරුදු 10යි මේ වත්කමේ useful lifetime එක. හරි? the lease agreement for the 4 years but the end of the lease the can buy the asset at a lower residual මොකරි මේ consider amount එකකට මේක මිලදී ගන්න පුළුවන් කියනවා මේ දෙසීට. ඒක අනිවාර්යෙන් financial lease එකක් වෙනවා. ඒකට හරි consider amount එකකට දෙදී ඒක මේ මිලදී ගන්න පුළුවන්. ඒක financial lease එකක් වෙනවා. ඒක අවුලක් නෑ. The lease agreement is a 5-year, but since this asset is specifically manufactured, වචන කියවෙන්නේ නැහැ පොඩි ඉන්න වතුර ටිකක් දෙන්න. එතකොට මේක කියන්නේ specifically especially especially manufactured for the requirement. ඒතර විශේෂිත කරලා මොකක් හරි හදලා තියෙනවා නම් ඒකත් ඔයගොල්ලෝ දන්නවා finance list එකකට තමයි විශේෂ කරලා හදන්නේ.
especially manufactured. ඊපස්සේ ඒ වචනේ දැක්ක ගමන් කෙලින් ෆයිනෑන්ස් ලීස් එකක් තමයි. ඊට පස්සේ මේකේ මෙන්න මේක තමයි buy at the lower price. හරි ඒක තමයි හේතුව මේකේ especially manufactured. හරි තුන්වෙනි එක තමයි the lease agreement for the 10 years but the lease has returned had the return lease to ඒක මේකේ කියනවා මේ lessee has to return the asset to lessor. අන්තිමේදී වත්කමේ අයිතිය හුමාරින්නේ ඒක ඇත්නමේ අයිතිය තියෙන්නේ මේ කල්බදු හිමිකරුවට තේම තමයි. හැබැයි මේකේ බලන්න අවුරුදු 10යි මේ වත්කමේ useful life time එක. ඒකෙන් අවුරුදු 10ක්ම තියන් ඉන්නේ lessee. 3න් එකකට වඩා يعني 3න් දෙකකට වඩා එයා තියන් ඉන්නේ. ඒකට මේක අනිවාර්යෙන් ෆයිනෑන්ස් ලීස් එකක් වෙනවා. මොකද එයා අවුරුදු 3න් දෙකකට වඩා එයා මේ පළදායි ජීවිතකාලයෙන් එයා තියන් ඉන්න හින්දා. ඊට පස්සේ ලීස් ටර්ම් is 8 years. හරි අවුරුදු 8 ලීස් ටර්ම් එක 3න් එකකට වඩා වැඩි. දැන් 3න් දෙකකට වඩා වැඩි. හරි but the agreement there is case saying lessor has right to waive the agreement. එතකොට lessor පුළුවන් මේ ඇග්‍රීමන්ට් එක කඩන්න, ඒ කියන්නේ ඒක මාරු කරන්න ඇඩ්වාන්ස් ඉන් 6 months. ඒතකොට එයාට කියලා කරන්න එයාට එතකොට මේ ඇසෙට් එකේ මේ ලීස් එකේ වත්කමේ මෙන්න මේක තමයි. ඒතකොට මේ එයාට වේව් එකක් තියෙනවා. ඒ කියන්නේ ලෙසර්ට පුළුවන් මේ වත්කම පාලනය කරන්න. හරි. ඒතකොට මේ ඩෙන්ටිකල් නෑ. එයාට මාස 6කට කලින් කියලා මේ ඒතකොට වත්කම පාලනය කරන්න පුළුවන්. එතකොට මාස 6ක ඇඩ්වාන්ස් කිව්වට පස්සේ ඒක ඔපරේෂන් ලීස් එකක් විතර තමයි. ඉතින් මේ හේතුව තමයි lessor has to right to waive the agreement. හරි. ඇග්‍රීමන්ට් එක මේක වෙනස් කරන්න පුළුවන් එයාට. ඒ කියන්නේ ඊට මාස 6කට කලින් කියලා තියෙනවා. Lease agreement is 5 years and the end of the lease has ආයතන ලීස් ඇග්‍රීමන්ට් එක 5 years. ඒතකොට අවුරුදු 5 කියන්නේ භාගයයි. ඒතකොට ඒක කොහොමත් කන්සිඩර් amount එකක් නෙමෙයි. 3න් දෙකකට වඩා අඩුයි. and the end of the lease එකේදී ලෙසීට asset එකේ වත්කම මේ මාරු කරන්න වෙනවා. මේ ලෙසර්ට දෙන්න වෙනවා. ඒතකොට ඒ හින්දා මේ එකක් නැහැ. ඒතකොට අයිතිය මාරු වෙන්නේ නැහැ. ඒතකොට ඒක ඔපරේෂන් ලීස් එකක් කියලා සලකන්න පුළුවන්. lease has bear all the maintenance cost and the insurance cost during the lease term 3 years. ඒතකොට ඔයගොල්ලෝ දන්නවා maintain cost එකයි ඒවා මේ ඔක්කොම දරන්න වෙන්නේ ලෙසර්ට නම් ලෙසීට නම් මේකෙදි මොකද්ද maintain cost and insurance cost. මේක දෙපැත්තකටම ගන්න පුළුවන් මේක නා. මේකේ මම හිතන්නේ මේ 3 years කියලා අරන් තියෙන එක හින්දා තමයි මම හිතන්නේ මේක consider කාලා කියන්නේ consider මේ කියන්නේ බල් amount එකක් කියන්නේ අවුරුදු ගාණක් මෙයා ඒක use කරන්නේ අවුරුදු 3 අවුරුදු 10 අවුරුදු 3 කියන අවුරුදු 7ම ඉතුරුනේ. ඒකෙන් හින්දා මම හිතන්නේ මේක ඔපරේෂන් ලීස් එකක් කියලා දාලා දෙන්නේ. මොකද නැත්නම් මේන්ටේනන්ස් and cost මේ ලෙසි බලනවා නම් කියන්නේ ගන්න එක්කෙනා බලනවා නම් ඒක ෆයිනෑන්ස් ලීස් එකක් දීලා සලකන්න පුළුවන්. හැබැයි මේක අවුරුද්දක දීලා තියෙන හින්දා මේක ඔපරේෂනල් ලීස් එකක් විදිහට ගන්නත් පුළුවන්. the present value of the අපි ඒකට කියනවා මේ minimum lease requirement payment එක equal වෙනවලු present value of the lease asset of the incept to agreement. ඒ කියන්නේ present value එකේ lease වල present value එකට future value එකට සමාන වෙනවලු present value of the minimum lease payment එක. ඔයගොල්ලෝ දන්නවා මේක සමාන වෙනවා හරි අඩු වෙනවා හරි අපිට ඒක finance asset එකක් විදිහට consider ගන්න පුළුවන්. ඒක finance asset එකක් විදිහට දාලා තියෙනවා. මේක තමයි exercise එක. ඊට පස්සේ තියෙන්නේ accounting for the finance lease lessors point of view. ඒතකොට finance lease එක කොහොමද account කියන්නේ lessors point of view එකෙන් තමයි මේ කියන්නේ. ඒතකොට මේකෙදි පැයකුත් ගිහිලා තියෙනවා. තියෙනවානේ ස්ලයිඩ් ගණන් ටිකක් කරන්නත් තියෙනවානේ.
බලමු මේක තියරට ඉක්මනට ඉවර ගන්න පුළුවන්ද කියලා. නැත්නම් මට මේක අප්ලෝඩ් කරන්න ගියාම පොඩි වෙලාවක් යනවා. initial recognition කියන්නේ කොහොමද අපි පළවෙනි අවස්ථාවේ අඳුරගන්නේ. Lessor has to recognize the asset given under finance lease as the receivable in the balance sheet. එතකොට finance lease එක එයාගේ ලැබිය යුතු දෙයක් විදිහට එයාගේ balance sheet එකේ අඳුර ගන්න පුළුවන්. එතකොට මේක අපි කාලබද්ධ හිමිකරුගේ පැත්තේනේ බලන්න. එයාට ඒක වත්කම. ඒක finance lease එකක් යටතේ දෙන එකක්. එයාට මේ ලැබිය යුතු දෙයක් විදිහට එයා මේ ලැබිය යුතු දෙයක් විදිහට තමයි ඒක සලකන්න ඕන balance sheet එකේදී. ලැබෙන ඒවා. The value of the receivable should be equal to the net investment in the lease. එතකොට මේක the value කියන්නේ මේ receivable වල value එක net investment වලට සමාන වෙන්න ඕනේ. අපි ඒතකොට මේ කතා කරන කොහොමද net investment හොයන්නේ කියන net investment හොයන්නේ අපේ gross investment ඒ කියන්නේ residual කියන්නේ expected amount එකට කියන්නේ අපේ MLP කියන්නේ minimum lease payment එක එකතු කරනවා unguaranteed residual value නැත්නම් expected residual value එක. ඒක එකතු කරලා ඒක ඩිස්කවුන්ට් කරාට පස්සේ ඩිස්කවුන්ට් රේට් එකකින් අපිට එනවා net investment එක. ඒතකොට ඒක සමාන වෙනවා කියලා කියන්නේ මේ the value receivable should be equal to the lease. ඒතකොට ඒක equal වෙනවලු lease එකට. ඒක තමයි කියන්නේ. කියන්නේ අපි මේ ගණන් හදනවා කියනවා මේක කියන්නේ මෙන්න මේකයි. මම ටයිප් කරලා පෙන්නන්නම්. minimum lease MLP minimum lease payment එකට එකතු කරනවා expected මම ඊ දාන expected වල residual value එක මේක multiply කරනවා අපේ මොකක් හරි අර interest factor මොකක් හරි මේ discount factor එකේ එතකොට මේක තමයි සමාන වෙනවා net investment වලට සමාන වෙනවා. හරි මේක තමයි net investment කියලා කියන්නේ. එතකොට the value of the receivable should be equal to මේකේ value එක මේ net investment එකේ value එක lease එකට සමාන වෙනවා කියලා කියන්නේ. එතකොට මේක සමාන වෙනවා කියලා කියන්නේ lease එකට. හරි ඕක තමයි මේ කියලා තියෙන්නේ. මම හිතනවා ක්ලියර් වෙන්නේ නැති කියලා ඒක. ඊපස්සේ මේක කොහොමද තියන්නේ කියලා lease එක අරගන්නවා lease receivable බැර ගන්නවා current asset අරගන්න current asset එකට කියන්නේ asset held for sale credit deal පරින්න තුර මේකේ හර කරන්නේ lease receivable තුර ලැබිය යුතු දෙයක් එකවත් කමන්නේ non current asset වල මේ asset for held එකට මේ බැර කරනවා එහෙම තමයි කියන්නේ asset for held එකට බැර කරන එක තමයි මේකේ මේ දීතු සටහන ඒක අපෝට මතක තියාගන්න ඊට පස්සේ subsequent measurement එතකොට ඊට පස්සේ කොහොමද measure කරන්න කියන දෙවෙනි පාර්ට්. එතකොට lease rental installment should be identified as the lease rental installment. එතකොට lease එකේ rental installment එක should be identified as a reduction in the lease. එතකොට මේක අපිට lease එකේ අපි දැන් අපි මේක finance lease එකක් ගන්න. එතකොට මේ අපිට payment එක හම්බුනාට පස්සේ අපේ receivable වල reduction එකක් විදිහට වාර්තා කරන්න ඕනේ. ඒක ෆයිනෑන්ස් ඉන්කම් එකක් විදිහට ඒ පැත්තෙන් වාර්තා කරනවා. එයාට ඉන්කම් එකක් නේ. ඒතකොට එයාට ලීස් රිසීවබල්. ඒතකොට මේ ගෙවුවොත් ඕන ගාණක් හදුවොත් මම කියන මේක. ඒතකොට
මෙන්න මේකයි. එයාට ලීස් රිසිවබල් තිබ්බා. ලීස් රිසිවබල් කිව්ව 1000ක් තිබ්බා කියනකො. 1000ක් තිබ්බා. එයාට මේ ඉන්ස්ටෝල්මන්ට් එකක් හම්බුනේ. කියන එයාට පේමන්ට් එකක් හම්බුනේ. ඒතකොට ඒකෙන් අඩු කරනවා පේමන්ට් එක 500 නම් 500ක් අඩු කරනවා. එතකොට එයාගේ ලීස් රිසිවබල් තව ඉතුරුනේ 500යි. අර ආපු 500 අඳුර ගන්නවා එයාගේ ලාභ ප්‍රකාශයේ මේ ඉන්වෙස්ට්මන්ට් එකක් විතර. ඉන්කම් එකක් විතර. ඉන්කම් එකක් විතර අඳුර ගන්න. ඒතර මේක තමයි කියන්නේ. උදයන් නැහැ මේක හරි ලේසි. ඒතර මේකේ ක්ලෑෂ් එක සෝරි මුදල් හර ගන්නවා ටෝටල් රෙන්ටල් කියලා. ඒතර හම්බෙච්ච රෙන්ටල් එක මුදල් හර ගන්නවා. ඊට බැර කරන්නේ ලීස් රිසිවබල්. ඒතර ලීස් රිසිවබල් කියන්නේ මෙන්න එහෙම ගිණුමක් එන්නේ. මෙන්න එහෙම ගිණුමක් තියෙනවා. මේකේ හර ශේෂයක් තියෙනවා. මෙන්න මේක බැර කරනවා. ඒතර මේකෙන් මේක අඩු වෙලා අන්තිම ශේෂයේ පාගේ යනවා. මෙතන ශේයිගේ මෙතනට එනවා. ඊපස්සේ ඉන්ට්‍රස්ට් ඉන්කම් ඉන්ට්‍රස්ට් පෝෂන් එකක් විතර මේ ආදායම් ප්‍රකාශය තුළ මේ ආදායම් ප්‍රකාශයට යනවා. ඉන්ට්‍රස්ට් මුදල් හර මේක බැර කියන්නේ ආදායම දන්නවනේ. මේක වෙනත් ආදායම් යටතේ මේක ෆයිනලයිස් වෙලා යනවා වෙනත් ආදායම් වලට. ඒක තමයි කියන්නේ ඒක තමයි මේක තමයි. එතකොට මේකේ දිත්ත සටහන. මුදල් හර ලීස් රිසිවබල් බැර ඉන්ට්‍රස්ට් ඉන්කම් බැර. ඊට පස්සේ තියෙන්නේ accounting for the operational lease. ඒතොර operational lease එක කොහොමද accounting කියන්නේ කියලා lessors point view. ඒතොර මේකෙදි initially මුල් අවස්ථාවේ keep the asset into the SOP කියන්නේ statement of financial position and investment property. මේකෙදි investment property එකක් විතර තියන්න කියනවා. no need to derecognize since the ownership is not transferring. ඒතොර මේකෙදි අපිට මේක අපි ඉන්වෙස්ට්මන්ට් ප්‍රොපර්ටි වල දාන ඉන්වෙස්ට්මන්ට් ප්‍රොපර්ටි අපි කතා කළා අපේ මේ සිමෙන්ට් එකේදී. එන්නේ අපි මොකක් හරි රෙන්ටල් හරි මොකක් හරි කැපිටල් ඇප්‍රීසියේෂන් එකක් ලබා ගැනීම අර පරමාර්ථයේ මොකක් හරි වත්කමක් තියන් ඉන්නවනම් ඒක අපි ඉන්වෙස්ට්මන්ට් ප්‍රොපර්ටි අතේ දාන LKS 41 LKS 40 LKS 40 ඒකේ 40 LKS 40 ඒකේදී තියෙනවා. ඒතර අපිට මේක normal වත්කම depreciation කරන විදිහට depreciation කරන්න පුළුවන්. Subsequent measurement එකදී කියන්නේ total rental should be identified as income on the straight line basis. ඒතර මේකෙදී අපිට හම්බ වෙන rental එක අපි හම්බ වෙන මාස අවුරුද්දකට 10000ක් හම්බුනේ කියමුකෝ. මේක මෙහෙම කරන්න බෑ. අපුනේ වැඩි පෝස්ට් කරන්න 10000ක් හම්බුනේ කියමුකෝ. ඒතර ඒක අවුරුද්දකට හම්බ වෙන්නේ සෝරි 12000ක් හම්බ. දේසි තෝරන 12000ක් හම්බ වෙනවා. ඒක අවුරුද්දකට හම්බ වෙන්නේ මාස 12න් බෙදලා මාස 12න් බෙදලා මාසෙකට 1000 ගානේ ඉන්කම් ස්ටේට්මන්ට් එකට ඇතුළත් කරගන්න පුළුවන්. ඒතර ඒක තමයි කියන්නේ. ස්ටේට් ටයිම් බේස් එකට ඕවර් ද ටර්ම් ඕවර් පීරියඩ් එකේදී අඳුර ගන්න පුළුවන්. ඒතර කෑෂ් හර වෙනවා රෙන්ටල් ඉන්කම් බැර වෙනවා. මුදල් හර ඒ කියන්නේ මෙන්න මෙහෙම මුදල් ගිණුම හර වෙනවා. මුදල් ගිණුම හර රෙන්ටල් ඉන්කම් ගිණුම බැර වෙනවා. මේ කියනවා ආදාය ප්‍රකාශයට. මේ කියනවා SOF කියන්නේ මූල දත්ත ප්‍රකාශයේ මුදල් බැංකුවල ජංගම නොවන වත්කම් වලට යනවා. ඒ ටික අමාරු නෑ නේ AC. ඊට පස්සේ තියෙන්නේ මිනිමල් ලීස් පේමන්ට්. නැත්නම් MPL මිනිමල් ලීස් පේමන්ට් එක හොයන්නේ. මේකත් අපි කල්ලා ඉවර කරමු. මේක හරි ලේසි. මිනිමල් ලීස් පේමන්ට් වන්නේ ටෝටල් රෙන්ටල් එකට ගැරන්ටීඩ් රෙසිඩුවල් පේමන්ට් එක එකතු කරනවා. ඒක තමයි මිනිමල් ලීස් පේමන්ට් මේ ගණක් හදන බලමු. ගැරන්ටීඩ් රෙසිඩුවල් වැලියු කියලා කියන්නේ මොකද්ද කියලා යට දීලා තියෙනවා.
the residual value at the end of the lease term, guarantee to pay lesser, either be leaser or third party to the leaser, related to the leaser to optional the features of finance lease. වල මේකෙදි එයාගේ වත්කම අයිති තහවුරු කරගන්න ලෙසි ගෙවනවා ලෙසර්ට ලෙසි හරි කියන කල්පතු ගරුම්කරු හරි එයා වෙනුවෙන් තව තර්ඩ් පාටි කෙනෙක් හරි නැත්නම් අපි කියනවා කියන නියෝජිතයෙක් හරි ගෙවනවා එයා වෙනුවෙන් ලෙසර්ට ඒ වත්කම අයිති ලබා ගන්න මේ කියන්නේ එක ෆයිනෑන්ෂල් ලිස්ට් එකක් විදිහට කන්වර්ට් කරගන්න. ඒක තමයි guaranteed residual value කියලා කියන්නේ. ඒක එකතු කරනවා මිනිමල් ලීස් පේමන්ට් එක total rental කියන මේ percent value එක මේ තියෙන total rental එකේ එකතු කරනවා guaranteed residual value එක. ඒක ඊට පස්සේ ගන්නවා. ඒක තමයි මිනිමල් ලීස් පේමන්ට් එක කියන්නේ. ඒතකොට මේක තමයි මේකේ percent value එක සමාන හරි කුඩා හරි කියන්නේ සමාන හරි විශාල හරි වෙන්න ඕනේ percent value කියන්නේ කුඩා හරි වෙන්න ඕනේ percent value එකට වඩා. future value එකට ඒතකොට මේක තමයි finance lease එකක් විදිහට අපි කතා කරන්නේ. සාගුණ මේ විදිහට කියනවා තමයි. ඒක පොඩක් බලන්න ඉතින්දී. ඒතකොට මේකේ minimum lease payment එක හැදෙන්නේ කොහොමද කියන්නේ total rental එකයි guaranteed residual value එකයි. guaranteed residual value එක කියන්නේ වත්කමේ අයිති ලබා ගන්න කල්බදු ගෙරමුකරු හරි යා වෙනින් දෙවන ප්‍රාශයක් හරි යම් කිසි මුදලක් පොරොන්දු වෙනවා කල්බදු හිමිකරුට ගෙවන්න. ඒක තමයි guaranteed residual value කියලා කියන්නේ. මේ guarantee එකක් තියෙනවා අපි ඒක එටියත් හදමු. ඊට example දෙන්නේ example ඊට පස්සේ තියෙන්නේ මේ කියනද තියෙන සයිඩ් එකේ තියෙන මේක විතරයි තව. මෙන්න මේ දෙක විතරයි තියෙන. හරි මේ දෙක ඉවර කරලා මේ මේක නවත්තලා මම එක්සැම්පල් එකකට වෙන වීඩියෝ එකක් කරලා දාන්නවා. ඒතර break up the lease rental income in the finance. ඒතර කොහොමද මේ lease එක rental income එක කොහොමද finance lease එක කඩන්න කියලා කියන්නේ. ඒතර lease rental එක capital portion එකයි interest portion එක දෙකක් තියෙනවා කියලා ඔක තාම දැනටම දන්න. ඒතර අපේ principal amount එකයි lease amount එක. ඒතර අපේ ගෙවන rent lease payment එකේදී නැත්නම් වාරයකින් ණය වාරකේ capital portion එකකුයි lease portion එකකුයි දෙකම තියෙනවා. ඒතකොට lease එක හොයාගන්නේ total interest එක සමාන වෙනවා minimal lease payment එකේ අපි අඩු කරනවා percent value of minimal lease payment එක කියන්නේ මම ගන්නවා minimal lease payment එක හිතන්නකෝ ලක්ෂයයි කියලා. හරිද? percent value of lease minimal lease payment එක හිතන්නකෝ 75යි කියලා. ගාන 7,000ක් වුණා. 75යි කියලා. එතකොට මේකේ ඉන්ට්‍රස්ට් එක සමාන වෙනවා 25000යි. මිනිමල් ලීස් පේමන්ට් එක මේකම percent value එකට දැම්මට පස්සේ මේ 75000 එන්නේ. ඒක මේකේ percent value discount කරලා පස්සේ ඒ දෙකේ තියෙන වෙනස තමයි interest එක කියන්නේ total interest එක කියලා කියන්නේ. ඒතකොට total capital amount එක කියන්නේ percent value of the minimal lease payment එක. හරි ඒතර අපි මේක calculate කරන මේ ගණන් වලදී. ඒතර මේකෙදී මේ calculate කරන ක්‍රම දෙකක් තියෙනවා. ක්‍රම කිහිපයක් තියෙනවා අපි ඒක බලමු. ඊළඟ සයිඩේ so each installment lease rental would be consistent of both capital portion and the financial charges. The amount will be deducted based on the method to charge in the interest. එක මේකේ මේකදී මේ කියන්නේ මේ සාමාන්‍යදී මේ
නෝමල් එකේදී මේක ඉන්ට්‍රස්ට් පෝෂන් එකයි කැපිටල් පෝෂන් එක දෙක සමානයි කියලා තියෙන. හැබැයි උනාට මේ ගොඩක් ෆයිනෑන්ස් ආයතන මේක ලෝන් ඇමෝටයිසේෂන් කරන විදිහ තමයි මේක කරන්නේ කැල්කියුලේට් කරන්නේ. ඒ කියන්නේ ඒගොල්ලන්ගේ වැරිලාකත් කල්බදු ගැනුම්කරු මේ ලීස් එක ගෙවුනේ නැත්නම් ඒගොල්ලන්ගේ ලාභය ඉස්සෙල්ලාම කවර් කරගෙන තමයි ඊට පස්සේ තමයි කැපිටල් පෝෂන් එක කවර් කරන්න බලන්නේ. මොකද වත්කමේ අයිතිය ඒගොල්ලෝ ගාව තියෙනවා ලීගලි. ඒතකොට ඒගොල්ලන්ට වත්කම විකුණලා ඒ වත්කමේ මුදල කවර් කරගන්න හැකියාවක් තියෙනවා. ඒතකොට ඒගොල්ලෝ ඉස්සලා මුල් ටිකේදී ලෝන් එක තමයි කවර් කරන්නේ. ඒතකොට අපි කවර් කරන ක්‍රම දෙකක් කීපයක් තියෙනවා. අපි ඒක ගැන බලමු දැන්. මේ ගණන් හදනකොට කොහොමද හදන්නේ කියලා. මේක මතක තියාගන්න මේකෙදි මේ ලීස් රෙන්ටල් එකේදී කැපිටල් පෝෂන් එකයි ෆයිනෑන්ස් චාර්ජස් එකයි දෙකක් තියෙන කියලා. ලීස් ෆිනල් කියන ණය වාරික ඇතුලේ කැපිටල් පෝෂන් එකයි, ඒ කියන්නේ ප්‍රින්සිපල් amount එකයි, ඉන්ට්‍රස්ට් එකයි දෙකම තියෙනවා කියලා. ඒතකොට ඉන්ට්‍රස්ට් එක සමාන වෙනවා කියනවා මිනිමල් ලීස් පේමන්ට් එකෙන් percent value එක අඩු ගාට පස්සේ මිනිමල් ලීස් කියන percent මිනිමල් ලීස් පේමන්ට් එක මයිනස් කරන percent value of the minimal lease payment. ඒතකොට එනවා total interest එක. මේක පොඩ්ඩක් මතක තියාගන්න. ඊට පස්සේ තියෙන්නේ මෙන්න මේක. ඔපරේෂන් ලීස් එකක් වුණාට පස්සේ කොහොමද ඉන්ට්‍රස්ට් එක හොයන්නේ කියලා. ඒතකොට මේක හරි ලේසි. ස්ටේට් ලයින් බේස් කමේට වගේම අපි හිතමු 12000 තිබ්බේ කියලා. ඒක බෙදනවා රෙන්ට් එකෙන්. අපි හිතමු රෙන්ට් එක රෙන්ට් වාරික 6යි කියලා. එතකොට අපේ ඉන්ට්‍රස්ට් එක එන්නේ මේ ටෝටල් ඉන්ට්‍රස්ට් එක තමයි 12000 කියන්නේ. රෙන්ට් වාරික 6යි. එතකොට ඉන්ට්‍රස්ට් එක එන්නේ 2000යි. එහෙම ගන්න පුළුවන් වාරික එක ඉන්ට්‍රස්ට් එක ස්ටේට් කියන ඔපරේෂන් ලීස් එකක. හැබැයි ෆයිනෑන්ස් ලීස් එක එහෙම ගන්න බෑ. ඒක ක්‍රම තුනක් තියෙනවා. ස්ටේට් ලයින් බේසික් කියලා එකක් තියෙනවා. ස්ටේට් ලයින් බේසික් ඊට ඇක්චුවල් මෙතඩ් එක තියෙනවා. sum of the digit method කියලා මේ තුනක් තියෙනවා. මේ තුනෙන්ම කැල්කියුලේට් කරන්න පුළුවන්. අපි මේක බලමු මේ. ඒතර මේකෙදි මොකක් හරි එක මෙතඩ් එකක් තමයි ඇප්ලයි කරන්න ඉන්නේ. මම මේක ඔයාලට නිකන් පෙන්නන්නම් දැන්. මේකේ ගණන් ටික හදනකොට අපි ඒක බලමු. මේ ගණන් ටික හදනවා අපි. ඒතර මේකෙදි ස්ටේට් ලයින් මෙතඩ් එකේදී කරන්නේ මේ අපේ total interest එක බෙදනවා number of rental. මම අහුවාගේ ස්ටේට් ලයින් මේ ඔපරේෂන් එකේදී total එකේදී කරන්නේ يعني ස්ටේට් ලයින් මෙතඩ් එකේදී අපි අර ඔපරේෂන් එකේ වගේම total interest එක බෙදනවා rental වාරික ගන්න. ඒතර 10000 total interest එක බෙදනවා 4ෙන්. ඒක 2500. ඒ වගේ එකක් තමයි මේ ස්ටේට් ලයින් මෙතඩ් එක කියලා කියන්නේ. සමාන වශයෙන් හම්බෙන්නේ. ඊට පස්සේ sum of digit method එකේදී චූටි කැල්කියුලේෂන් එකක් තියෙනවා කරන්න. මම ඒක පෙන්නන්නම්. මෙන්න මෙහෙම කැල්කියුලේෂන් එකක් තියෙනවා. අපි මේක කැල්කියුලේට් කරනවා. මතක තියාගන්න මේ තියෙන සම්ම කියන්නේ මේක එකතු කරලා අපි නම්බර් දෙනවා. අපි වාරේ ඉන්ස්ටෝල්මන්ට් ගානක් තියෙන 8ක් නම් මේක 7ක් නම් මේක 7ක් ගන්නවා. මේක අනිත් පැත්තට ලියාගෙන යනවා. එතකොට මේක 7ක් නම් තිබේ 7 6 5 4 කියලා ඒක ඔක්කොම එකතු දානවා. මේක ෆ්‍රැක්ෂන් එකක් විදිහට ලියනවා. ඊට පස්සේ අර අපේ ණය මුදල ණය කියන්නේ ටෝටල් ඉන්ට්‍රස්ට් එක මේක වැඩි කරනවා මේකෙන්. ඒ කියන්නේ 10000 36න් බෙදලා 8න් වැඩි කරනවා. ඒතකොට එනවා මේ උත්තරේ. 10000 36න් බෙදලා 7න් වැඩි කරාම මේක එනවා. දෙවෙනි එකේදී මේ ඉන්ට්‍රස්ට් amount එක. මේකේ ප්‍රින්සිපල් amount එක දීලා තිබුණ මෙතන 2500 කියලා ප්‍රින්සිපල් amount එක. අපි 2300 කියලා ගමු රිලීසින් 2300 කියලා හිතමු ප්‍රින්සිපල් amount එක. එතකොට මේකේ sorry මේක 2300 ගෙන් ප්‍රින්සිපල් amount එක උනොත් මේකේ ණය වාරික කීයද කිව්වොත් 2300 4522යි. 522යි. මේක තමයි මේ ඒගොල්ලන්ගේ මේ ලෝන් එකේ වාරිකය. මේ තියෙන ප්‍රින්සිපල් amount එක මේ තියෙන ණය. එහෙම කැල්කියුලේට් අපි මේ කැල්කියුලේෂන් කරනවා. ඒ ටික තමයි තියෙන්නේ තීරටිකට. ඉතුරු ටික ගණන් තියෙන්නේ හරි. අපි මයිලඟ වීඩියෝ එකෙන් දාන්නම් මොනවද කොහොමද මේ ගණන් ටික අනික මේකේ අර අපි මොකක්ද ගිය ගණන් ටිකත් එක්කම